නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි, අපි හැමදෙනාම එකතු වෙලා අද දවසේදීත් බලාපොරොත්තු වන්නේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් ඇතිකොට වදාළ ඒ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන අවස්ථාවේදී මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන ඒ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ධර්ම දේශනාවෙහි අන්තර්ගත වෙන ධර්ම කරුණු සාකච්ඡා කිරීමට අපි ඒ සූවිසි ප්‍රත්‍ය සාකච්ඡා කිරීමට පළමුවෙන් අපේ ජීවිතවලට වැදගත් වෙන තවත් ධර්ම කාරණාවක් කතා කරලා ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙන සූවිසි ප්‍රත්‍ය සාකච්ඡාව ආරම්භ කරමු. අද දවසේදී අපි කතා කිරීමට බලාපොරොත්තු වන ධර්ම කාරණාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දෙවැනි පොතේ සඳහන් වෙන විපල්ලාස සූත්‍රය කියන මෙන්න මේ සූත්‍රය තුල සඳහන් වෙන ධර්ම කාරණාවක් තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා වලින් දැක්වෙන්නේ අපේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සමග එකතු වුණයින් පස්සේ අපේ ජීවිතයේ වෙන වෙනස සහ අපිට බුදු කෙනෙක් ඇසුරු කරන්න ලැබෙන්න කලින්, ධර්මය ඇසුරු කරන්න ලැබෙන්න කලින් සත්වයන්ගේ ජීවිතවල ඇති වෙනස, බුදු කෙනෙක් ඇසුරු කිරීමට ලැබීමෙන් පසුව සහ ලැබීමට කලින් කියන මේ අවස්ථා දෙකේ වෙනස තමයි මේ ගාථා වලින් දක්වන්නේ. පළවෙනි ගාථාව තමයි අනිච්චේ නිච්ච සංඤිනෝ. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තනිච්ච අනත්තනිච්ච අත්තාති. අසුභේ සුභ සංඤිනෝ. අනත්තනිච්ච අත්තාති අසුභේ සුභ සංඤිනෝ. මේ තමයි පළවෙනි ගාථාව. දෙවෙනි ගාථාව මිච්ඡා දිට්ඨි
මිච්ඡා දිට්ඨි ගතා සත්තා මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්ත චිත්තා චිත්ත චිත්තා විසඤ්ඤිනෝ මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්ත චිත්තා විසඤ්ඤිනෝ තේ යෝග යුත්තා මාරස්ස තේ යෝග යුත්තා මාරස්ස අයෝගක්ඛේමිනෝ ජනා තුන්වෙනි ගාථාව තමයි සත්තා ගච්ඡanti සත්තා ගච්ඡanti සංසාරං සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ යදාච බුද්ධා ලෝකස්මින් යදාච බුද්ධා ලෝකස්මින් uppajjanti පබංකරා පබංකරා යදාච බුද්ධා ලෝකස්මින් uppajjanti පබංකරා හතරවෙනි ගාථාව තේමං ධම්මං ප්‍රකාශෙන්ති තේමං ධම්මං ප්‍රකාශෙන්ති දුක්ඛූප සමගාමිනං තේමං ධම්මං ප්‍රකාශෙන්ති දුක්ඛූප සමගාමිනං තේසං සුත්වාන සප්පඤ්ඤා තේසං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පටිලද්දතේ තේසං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පටිලද්දතේ පස්වෙනි ගාථාව අනිච්චං අනිච්චතෝ දක්ඛුං දක්ඛුං දුක්ඛ මද්දක්ඛු දුක්ඛතෝ අනිච්චතෝ දක්ඛුං දුක්ඛ මද්දක්ඛු දුක්ඛතෝ අනත්තනි අනත්තාති අසුබතද්දසුං අසුබතද්දසුං
සම්මා දිට්ඨි සමාදානං සම්මා දිට්ඨි සමාදානං සම්මා දිට්ඨි සමාදාන සබ්බං දුක්ඛං උපච්චගුං මේ තමයි ගාථා පහ. මේ ගාථා වලින් මේ ඉහළ කොටස් වලින් දක්වලා තියෙන්නේ බුදු කෙනෙක් අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න කලින් අපේ මනසේ තියෙන ස්වභාවය. මේ පහළ ගාථා වලින් දක්වලා තියෙන්නේ අපේ ජීවිතයට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ලැබුණයින් පස්සේ අපේ මනසේ වෙන පරිවර්තනය. අපේ ජීවිතයකට බුදු කෙනෙක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්මය අපේ ජීවිතයට නොලැබුණොත් අපේ මනසේ ස්වභාවය තමයි අනිත්‍යේ නිත්‍ය සංඤිනෝ. අනිත්‍ය වූ පංචස්කන්ධ සංඛ්‍යාත ධර්මයන් කෙරෙහි අපිට තියෙන්නේ නිත්‍ය වූ සංඥාවක්, සංඥා විපල්ලාසයක්. අනිත්‍ය වූ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි අපිට තියෙන්නේ නිත්‍ය වූ සංඥාවක්. ඒක කාරණාවක්. ඊළඟ කාරණාව තමයි දුක්ඛේ සුඛ සංඤිනෝ. පරම දුක්ඛ වූ සංස්කාර ධර්මයන් කෙරෙහි අපේ මනසේ තියෙන්නේ සැප කියන සංඥාවක්. දුක්ඛ ධර්මයන් කෙරෙහි අපේ මනසේ තියෙන්නේ සැප කියන සංඥාවක්. ඒ වගේම අනත්තනි අත්තාති අනාත්ම වූ සංස්කාර ධර්මයන් කෙරෙහි අපිට තියෙන්නේ ආත්ම සංඥාවක්. ඒ වගේම අසුභේ සුභ සංඤිනෝ. අසුභ වූ සංස්කාර ධර්මයන් කෙරෙහි අපිට තියෙන්නේ සුභ සංඥාවක්. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න නොලැබෙන සත්වයන්ගේ సంతානවල අනිත්‍ය වූ ධර්මයන් කෙරෙහි නිත්‍ය සංඥාව, දුක් වූ ධර්මයන් කෙරෙහි සුඛ සංඥාව, අනාත්ම වූ ධර්මයන් කෙරෙහි ආත්ම සංඥාව සහ අසුභ වූ ධර්මයන් කෙරෙහි සුභ සංඥාව කියන මෙන්න මේ සංඥා විපල්ලාසයන්ගෙන් සිත විපරීත වෙලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිගතා සත්තා. මිච්ඡා දිට්ඨිගතා සංඥාව විතරක් නෙමෙයි දිට්ඨි විපල්ලාස. මිත්‍යා දෘෂ්ටියට බැසගත්තා වූ. ඒ වගේම චිත්ත විපල්ලාසයට වික්ෂිප්ත සිත්තති. චිත්ත විපල්ලාසයට පැමිණියා වූ. විසඤ්ඤිනෝ කියන්නේ විපරීත සංඥාවෙන් යුක්ත. නිට්ටය වූ දේ අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා ගන්නව, අසුභ වූ දේ සුභයි කියලා ගන්නව, දුක් වූ දේවල් සැපයි කියලා ගන්නව. මෙන්න මේ විදියට විපරීත සංඥාවෙන් යුක්තයි. අයෝගක්ඛේමිනෝ කියන්නේ යෝගක්ඛේම කියලා කියන්නේ නිර්වාණයට. යෝගක්ඛේම සංඛ්‍යාත නිර්වාණයට නොපෙමිනියා වූ අයෝගක්ඛේමිනෝ. යෝගක්ඛේම සංඛ්‍යාත නිවනට නොපෙමිනියා වූ තේ ජන සත්තා ඒ ජන සංඛ්‍යාත සත්වයෝ මාරස්ස මාරයාගේ යෝග යුත්තා මාරයාගේ යෝගයන්ට හසු වෙලා තමයි වාසය කරන්නේ. ඒ වගේම මේ වැරදි වූ මානසික ධර්ම නිසා වෙන අනිත් ආදීනවේ තමයි ජාති මරණගාමිනෝ. ඉපදීම මරණයට පමුණුවන, ඉපදීම සහ මරණයට පමුණුවන සත්වයෝ සංසාරං ගච්ඡanti. මේ ගෝර කටුක භයංකර වූ සංසාරයේ සැරිසරනවා. එතකොට සත්වයා මේ සසරේ සැරිසරන්න හේතුව තමයි ඒ සත්වයන්ගේ චිත්ත සංතාන තුල තියෙන මේ අනිත්‍ය වූ ධර්මයන් නිත්‍ය විදියට, දුක් වූ ධර්මයන් සැප හැටියට, ඒ වගේම අනාත්ම වූ ධර්මයන් ආත්ම හැටියට, අසුභ වූ ධර්මයන් සුභ හැටියට මේ විදියට වැරදි ආකල්ප, වැරදි මානසික ධර්මයන් නිසා තමයි මේ සත්වයා
සංසාරේ සැරිසරන්නේ. එතකොට මේ ඉහළ කොටස් වලින් දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම්කිසි ජීවිතයකට සම්බන්ධ නොවන තාක්කල් ඒ සත්වයන්ගේ චිත්ත සංතානයේ ස්වභාවය තමයි මේ මුලින් තියෙන වාක්‍ය වලින් දක්වලා තියෙන්නේ. ඊළඟට යදා කියන්නේ යම්කිසි අවස්ථාවකදී පබංකරා කියලා කියන්නේ සත්ව సంతාන තුල තියෙන අවිද්‍යාව කියන අන්ධකාරය විනාශ කරමින් ප්‍රඥාව නැමැති ආලෝකය ඇති කරන්නා වූ බුද්ධා ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකස්මින් මේ ලෝක ධාතුෙහි uppajjanti උපදිද්ද යම්කිසි අවස්ථාවක අවිද්‍යා අන්ධකාරය දුරුකොට ප්‍රඥා ආලෝකය ඇති කරන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙහි පහළ වෙද්ද එතනින් පස්සේ වෙන වෙනස තමයි ඒ බුදුරජාණන් වහන්සේලා දුක්ඛූප සමගාමිනං දුක්ඛ උපසමගාමිනං කියලා කියන්නේ සියලු දුක්ඛයන්ගේ සංසිඳීමට පමුණුවන ඉමන් ධම්මං මේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත ධර්මය ප්‍රකාශෙන්ති දේශනා කරති තේසං සප්පඤ්ඤා ඒ ඥානවන්ත පුද්ගලය බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට ඒ ඥානවන්ත පුද්ගලයෝ තේසං ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය සුත්වාන ධර්මය අහලා සචිත්තං පටිලද්ද මේ සචිත්තං කියලා කියන්නේ ලෝකේ තත්තු ස්වභාවය අවබෝධ කරගන්න ඥාන සම්පයුක්ත චිත්තුප්පාදය විදර්ශනා මාර්ගඵලාදී ඥාන සම්පයුක්ත චිත්තය පටිලද්ද කියලා කියන්නේ පටිලබිත්වා ඒ කියන්නේ ස්වකීය චිත්ත සංතානය තුල උපදවාගෙන ඒ ඥාන සම්පයුක්ත චිත්තුප්පාදේ උපදවාගෙන එහි ප්‍රතිඵලය තමයි අනිච්ඡං අනිච්චතෝ දක්ඛුං අනිත්‍ය වූ ධර්මයන් අනිත්‍ය ධර්ම හැටියට අවබෝධ කරගත්හ. ඒ වගේම දුක්ඛං දුක්ඛ වූ ධර්මයන් දුක්ඛතෝ අද්දක්ඛු දුක්ඛ ධර්ම විදියට අවබෝධ කරගත්හ. අනත්තනි අනාත්ම වූ ධර්මයන් අනත්තා ඉති අනාත්ම ධර්ම විදියට අවබෝධ කරගත්හ. අසුභං අසුභ වූ ධර්මයන් අසුභතෝ අද්දසුං අසුභ ධර්ම හැටියට අවබෝධ කරගත්හ. විශේෂම කාරණාව තමයි සම්මා දිට්ඨි සමාදානා මෙන්න මේ විදියට ස්වකීය චිත්ත සංතානය තුල මේ පරමාර්ථ ධර්ම සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය අවබෝධ සංඛ්‍යාත සම්මා දිට්ඨිය ස්වකීය චිත්ත සංතානය තුල උපදවාගෙන සබ්බන් දුක්ඛං උපච්චගුං සියලුම සංසාර දුක්ඛෙන් අත මිදුනාහ. එතකොට දුකින් මිදීමට තියෙන මාර්ගය තමයි සම්මා දිට්ඨි සමාදාන. අපේ චිත්ත සංතානය තුල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ ප්‍රඥාව එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම ලෝකය සම්බන්ධ අවබෝධය නම් වූ ප්‍රඥාව උපදවාගෙන දියුණු කරගෙන ඒ නිසා තමයි සියලු දුකෙන් අත මිදීම නම් වූ නිවනට පැමිණීමට හැකියාව තියෙන්නේ. එතකොට මේ ගාථා වලින් උඩ ගාථා වලින් දක්වලා තියෙන්නේ ධර්මයක් ඇසෙන්නට නොලැබෙන පුතජන සත්වයන්ගේ මානසික මට්ටම මේ යට ගාථා වලින් දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙහි පහළ වුණාම බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ඇසීම නිසා ඒ ධර්මය අසන්නා වූ ඥානවන්තයන්ගේ චිත්ත සංතානය තුල ඇතිවෙන වෙනස බුදු කෙනෙක් නැති කාලවල
අනිත්‍ය වූ ධර්මයන් නිත්‍ය විදියට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුවයින් පස්සේ අනිත්‍ය වූ ධර්මයන් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ නැති කාලේ දුක්ඛ වූ ධර්මයන් සැප විදියට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තයින් පස්සේ දුක්ඛ වූ ධර්මයන් දුක්ඛ වශයෙන් දකිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැති කාලවලදී අනාත්ම වූ ධර්මයන් ආත්ම විදියට දකිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණයින් පස්සේ අනාත්ම වූ ධර්මයන් අනාත්ම විදියට දකිනවා. බුදු කෙනෙක් නැති කාලවලදී අසුභ ධර්මයන් සුභ විදියට දකිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට නිසා අසුභ වූ ධර්මයන් අසුභ හැටියටම අවබෝධ කරගන්නවා. මේ සම්මා දිට්ඨි සංඛ්‍යාත ප්‍රඥාව කරන කොටගෙන සියලු දුකෙන් මිදීමේ වාසනාව ලැබෙනවා. එතකොට මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම මනාකොට පෙන්වන ධර්ම කොටසක්. මුල් ගාථාවලින් ධර්මය නොලැබීම නිසා අපේ මනසේ ඇතිවන විකෘතිය සහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීම නිසා අපේ මනසේ ඇතිවෙන වෙනස තමයි මේ ගාථාවලින් දක්වලා තියෙන්නේ. අනිත්‍යේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තනිච අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිච්ඡා දිට්ඨි ගතා සත්තා කිත්ත චිත්තා විසංඤිනෝ තේ යෝග යුත්තා මාරස්ස අයෝගක්ඛේ මිනෝ ජනා සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ යදාච බුද්ධා ලෝකස්මින් uppajjanti පබංකරා තේමන් ධම්මං ප්‍රකාශෙන්ති දුක්ඛූප සමගාමිනං තේසං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පටිලද්දතේ අනිච්ඡං අනිච්චතෝ දක්ඛුන් දුක්ඛ මද්දක්ඛු දුක්ඛතෝ අනත්තනි අනත්තාති අසුභං අසුභ තද්දසුං අසුභං අසුභ තද්දසුං සම්මා දිට්ඨි සමාදානා සබ්බං දුක්ඛං උපච්චගුං. මේක නිතර දෙවේලේ අපි සිහි කරන්නට ඕන ධර්ම කාරණාවක්. එහෙමනම් අපි ගිය සතියේදී කතා කරන්නට යෙදුනේ පසුගිය දිනේදී අපි කතා කරන්නට යෙදුනා ධ්‍යාන ප්‍රත්‍ය පිළිබඳව. අපිට අද දවසේදී කතා කරන්නට තියෙන්නේ මාර්ග ප්‍රත්‍ය. මාර්ග ප්‍රත්‍ය. මාර්ග ප්‍රත්‍ය. එතකොට මේ මාර්ග ප්‍රත්‍ය සම්බන්ධව ගත්තයින් පස්සේ මුලින්ම මග්ග කියන වචනේහි අදහස තේරුම් ගන්නට ඕන. මොකටද මාර්ගය කියලා කියන්නේ? මාර්ගය කියන එක සාමාන්‍යයෙන් එක අදහසක් තමයි උපාය කියන එකට මාර්ගය කියලා කියනවා. මග්ග කියන වචනේ තේරුම තමයි උපාය. උපාය කියලා කියන්නේ ඒ තැනට පමුණුවන්නා වූ හේතුව කියන අදහස. තවත් අදහසක් තමයි සුගති දුක්ගති නිබ්බාන. සුගති දුක්ගති නිබ්බාන දිසාදේශ සම්පාපනට්ඨේන මග්ගෝ. සුගති දුක්ගති නිබ්බාන දිසාදේශ සම්පාපනට්ඨේන මග්ගෝ. එතකොට මග්ග කියන වචනේ අදහස තමයි සුගතිය දුගතිය නිබ්බාන. කොටස් තුනක් තියෙනවා. දුර්ගති භූමිය, සුගති භූමිය සහ නිර්වාණය කියන මෙන්න මේ දිසා දේශ, මේ සුගතියට දුගතියට නිර්වාණය කියන දිසා දේශ වලට සම්පාපනට්ඨේන පමුණුවන්නා වූ හැකියාව තියෙන ධර්ම වලට කියනවා මග්ගෝ කියලා. යම් කිසි චිත්ත සංතානයක ඉපදුන කල්හි ඒ සත්වයා සුගතියට හෝ දුගතියට හෝ නිවනට පැමිණවීමේ ශක්තිය ඇති ධර්ම කොටසක් තියෙනම් එබඳු ධර්ම වලට කියනවා මාර්ග ධර්ම කියලා. මාර්ග ධර්ම කියලා.
යම් කිසි ධර්ම කොටසක් චිත්ත සංතානයේ තුල ඉපදුන කල්හි ඒ සත්වයා සුගතියට හෝ දුගතියට හෝ නිර්වාණයට පැමිණෙනව නම් ඒ සත්වයා සුගතියට හෝ දුගතියට හෝ නිවනට පමුණුවන්නා වූ ධර්මයන්ට කියනවා මාර්ගය කියලා. එතකොට ඒ ධර්මයන් සම්පයුත්ත චිත්ත චෛතසිකයන් සහ චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූපයන්ගේ ඉපදීමට සහ පැවැත්මට උපකාර කරන නිසා ඒකට ඒ ධර්මවලට කියනවා මාර්ග ප්‍රත්‍ය කියලා. අපි බලමු සත්වයා සුගතියට දුගතියට නිර්වාණ කියන මේ ස්ථානවලට පැමිණීමේ හැකියාව ඇති ධර්ම මොනවද කියලා. අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වලා තියෙනවා ද්වාදස මග්ගංගානි මාර්ගාංග 12යි. ද්වාදස මග්ගංගානි මාර්ගාංග 12යි. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පෝ, මිච්ඡා සංකප්පෝ, මිච්ඡා වායාමෝ, මිච්ඡා සමාධි, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පෝ, මිච්ඡා වායාමෝ, මිච්ඡා සමාධි. මෙන්න මේ අංග 12ට මෙන්න මේ මාර්ගාංග 12ට තමයි මාර්ග ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ධර්මයන්ට තමයි සත්වයා සුගති ආදී ස්ථානයන්ට පැමිණීමේ ශක්තිය තියෙන්නේ. එතකොට ද්වාදස මග්ගංගානි මාර්ගාංග 12යි. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවා සුගතියට සහ නිවන කියන ස්ථානයන්ට පමුණුවන මාර්ගාංග. ඊළඟට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන මේවා දුගතියට පමුණුවන මාර්ගාංග. එතකොට මෙන්න මේ ධර්මයන්ට තමයි මාර්ග ප්‍රත්‍ය කියලා කියන්නේ, මාර්ගාංග කියලා කියන්නේ. එතෙන්දි සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥා චෛතසිකයට තමයි සම්මා දිට්ඨි කියන්නේ. සම්මා සංකප්ප කියන්නේ විතරකයට. සම්මා වාචා, සම්මා කම්මන්ත කියලා කියන්නේ විරති චෛතසික තුනට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ විරති චෛතසික තුනට. සම්මා වායාම කියලා කියන්නේ වීරිය චෛතසිකයට. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකයට. සම්මා සමාධි කියලා කියන්නේ ඒකග්ගතා චෛතසිකයට. මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ දිට්ඨි චෛතසිකයට. මිච්ඡා සංකප්ප කියලා කියන්නේ විතරකයට. මිච්ඡා වායාම කියලා කියන්නේ වීරිය චෛතසිකයට. මිච්ඡා සමාධි කියලා කියන්නේ ඒකග්ගතා චෛතසිකයට. එතකොට මාර්ගාංග 12 පරමාර්ථ වශයෙන් ගත්තහම
ප්‍රඥා විතර්ක විරති චෛතසික තුන වීරිය සති ඒකග්ගතා දිට්ඨි කියන මෙන්න මේවා තමයි පරමාර්ථ වශයෙන් එන්නේ. එතෙන්දී මේ විතර්කය කියන එක මෙතන ගත්ත නිසා නැවත ගන්න. ඒ වගේම වීරිය කියන එක කලින් අරන් තියෙන නිසා නැවත ගන්න. ඒකග්ගතා කියන එකත් කලින් අරන් තියෙන නිසා නැවත ගන්න. හැබැයි ධර්ම වශයෙන් මේවා වෙනස්. මිච්ඡා සංකප්ප කියලා කියන්නේ අකුසල සිත්වල යෙදෙන විතර්කය. මිච්ඡා වායාම කියන්නේ අකුසල සිත්වල යෙදෙන වීරිය. මිච්ඡා සමාධි කියන්නේ අකුසල සිත්වල යෙදෙන ඒකග්ගතා චෛතසිකය. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තහම මාර්ගාංග තියෙන්නේ සියල්ලම 9යි. පරමාර්ථ ධර්ම වශයෙන් මාර්ගාංග තියෙන්නේ 9යි. ඒ තමයි ප්‍රඥාව, විතර්කය, විරති චෛතසික තුන, වීරිය, සති ඒකග්ගතා සහ මිච්ඡා දිට්ඨිය කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම 9ට තමයි මාර්ග ප්‍රත්‍ය කියලා කියන්නේ. පඤ්ඤා, විතර්ක, විරති චෛතසික තුන, වීරිය, සති ඒකග්ගතා දිට්ඨි කියන මෙන්න මේ සහේතුක සිත්වල යෙදෙන මේ මාර්ගාංග 9ට මෙන්න මේ චෛතසික ධර්ම 9ට තමයි මාර්ග ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේව තමයි මාර්ග ප්‍රත්‍ය වෙන ධර්ම. ඊළඟට මාර්ග ප්‍රත්‍ය කතා කරනකොට තව කාරණාවක් දැනගන්නට ඕන. ඒ කාරණාව තමයි අහේතුකේසු මග්ගංගානේ න ලබ්බන්ති. මේ පාඨයේ අදහස තමයි අහේතුකේසු. අහේතුකේසු කියලා කියන්නේ අහේතුක සිත් 18. අහේතුක චිත්තුප්පාද 18හි මග්ගංගානි මාර්ගංගයන් න ලබ්බන්ති නොලබෙති. එතකොට අහේතුක චිත්තුප්පාද 18හි තියෙන මාර්ගංගයන් පරමාර්ථ ධර්මයන් මාර්ගංග වශයෙන් ගන්නෙ නැහැ. අහේතුක සිත් 18 තියෙන ඒකග්ගතාව ආදී ධර්ම මාර්ගංග විදියට ගන්නෙ නැහැ. ඒ සිත්වල හේතු ධර්මයන් යෙදෙන්නේ නැති නිසා දුර්වල හින්දා මාර්ග කෘත්‍ය සිද්ධ කරන්නේ නැහැ. එතකොට අහේතුක සිත් 18 යෙදෙන ඒකග්ගතාදී ධර්මයන් මාර්ග ප්‍රත්‍ය හැටියට ගන්නෙ නැහැ කියන කාරණාව විශේෂයෙන් මතක තියාගන්නට ඕන. එතකොට සිත් වලින් අහේතුක සිත් 18 අඩු කරයින් පස්සේ සහේතුක සිත් තියෙනවා 71ක්. අහේතුක සිත් කියලා කියන්නේ අපි හේතු ප්‍රත්‍යයේදී කතා කරා ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, සමෝහ කියලා හේතු ධර්ම 6ක්. මෙන්න මේ හේතු ධර්ම එකක් හෝ සමග යම් සිතක් උපදිනවා නම් ඒවට කියනවා සහේතුක සිත් කියලා. මේ හේතු ධර්ම එකක්වත් උපදින්නේ නැති සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. එතකොට ලෝභාදී හේතු ධර්ම එකක්වත් උපදින්නේ නැති සිත් සියල්ලම 18යි. ලෝභාදී හේතු ධර්ම වලින් එකක් හෝ උපදින සිත් තියෙනවා සියල්ලම 71ක්. එතකොට හේතු ධර්ම සමග උපදින සිත් වලට කියනවා සහේතුක සිත් කියලා. හේතු ධර්ම රහිතව උපදින සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. එතකොට මේ මාර්ග ප්‍රත්‍ය ගන්නේ මේ සහේතුක චිත්තුප්පාදවල යෙදෙන විතරකාදී අංග 9 පමණයි. මාර්ග ප්‍රත්‍ය හැටියට ගන්නේ සහේතුක චිත්තුප්පාද 71 තුල යෙදෙන විතරකාදී මාර්ගාංග 9 පමණයි. අහේතුක චිත්තුප්පාදවල යෙදෙන ඒකග්ගතාදී ධර්මයන් මාර්ගාංග විදියට ගන්නේ නැහැ. එතකොට මේ මාර්ග ප්‍රත්‍ය වෙන ධර්ම තමයි විතර්කය, ප්‍රඥාව, විතර්කය, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව, වීරිය, සති, ඒකග්ගතා, දිට්ඨි. මෙන්න මේ මාර්ගාංග 9 මේ මාර්ගාංග සහේතුක සිත් 71 යෙදෙන ප්‍රඥා, විතර්ක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීරිය, සති, ඒකග්ගතා, දිට්ඨි කියන මේ මාර්ගාංග 9 තමයි මාර්ග ප්‍රත්‍ය වෙන ධර්ම. එතකොට මාර්ග ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි සහේතුක සිත් 71. සහේතුක සිත් 71. ඒවයි යෙදෙන චෛතසික 52. සහේතුක චිත්තජ රූප, සහේතුක චිත්තජ රූප, සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. මෙන්න මේව තමයි මාර්ග ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. සහේතුක සිත් 71යි. ඒ සහේතුක සිත් 71 යෙදෙන චෛතසික ධර්ම 52යි. සහේතුක චිත්තජ රූපයි, සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි කියන මෙන්න මේවා තමයි මාර්ග ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍යනීක ධර්ම තමයි අහේතුක සිත් 18යි. අහේතුක සිත් 18යි. ඡන්දය වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක සිත් 18යි. ඡන්දය වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක චිත්තජ රූප, අහේතුක චිත්තජ රූප, අහේතුක චිත්තජ රූප, අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. අහේතුක චිත්තජ රූප, අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප. මෙන්න මේව තමයි හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. අහේතුක සිත් 18යි. ඡන්දය වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක චිත්තජ රූපයි. අහේතුක චිත්තජ රූපය කියලා කියන්නේ අහේතුක සිත් සමග හටගන්න චිත්තජ රූප වලට කියනවා අහේතුක චිත්තජ රූප කියලා. සහේතුක සිත් සමග උපදින සිත් රූප වලට කියනවා සහේතුක චිත්තජ රූප කියලා. අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කියන්නේ අහේතුක ප්‍රතිසන්දි සිත් දෙකක් තියෙනවා. මෙන්න මේ අහේතුක ප්‍රතිසන්දි සිත් සමග උපදින කර්මජ රූප වලට කියනවා අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා. ඒ වගේම අසඤ්ඤ සත්වයන්ගේ කර්මජ රූප වලටත් කියනවා අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කියන්න පුළුවන්. බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියන මෙන්න මේවා තමයි මාර්ග ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. එතකොට ප්‍රත්‍ය වෙන්නේ සහේතුක සිත් 71 යෙදෙන පඤ්ඤා, විතර්ක, විරති චෛසික 3, වීරිය, සති, ඒකග්ගතා, දිට්ඨි කියන මාර්ගාංග 9 ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සහේතුක සිත් 71යි. ඒවයි යෙදෙන චෛතසික 52යි. සහේතුක චිත්තජ රූපයි, සහේතුක පටිසන්ධි කර්මජ රූපයි කියන මේවා ප්‍රත්‍යනීක වෙන්නේ අහේතුක සිත් 18යි. ඡන්දය වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක චිත්තජ රූපයි, අහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපයි, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියන මෙන්න මේවා තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍යේ 83 සහ මාර්ග ප්‍රත්‍යේ 83 තියෙන වෙනස තමයි හේතු ප්‍රත්‍යයේදී මෝහ මූලික සිත් දෙකේ මෝහය අයින් කරනවා. හේතු ප්‍රත්‍යයේදී මෝහ මූලික සිත් දෙකේ මෝහය අයින් කරනවා.
මාර්ග ප්‍රත්‍යයේදී මෝහ මූලික සිද්දකේ මෝහය අරගෙන තියෙනවා. ඒක තමයි වෙනස. හේතු ප්‍රත්‍ය 83 සහ මාර්ග ප්‍රත්‍ය 83 ප්‍රත්‍යෝත්පන්න වල වෙනස. ප්‍රත්‍යෝත්පන්න වල වෙනස හේතු ප්‍රත්‍යයේදී මෝහ මූලික සිද්දකේ මෝහය අයින් කරනවා. මාර්ග ප්‍රත්‍යෝත්පන්න වලදී මෝහ මූලික සිද්දකේ මෝහය අරගෙන තියෙනවා. ඒක තමයි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වල සහ මාර්ග ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වල වෙනස. එතකොට ප්‍රත්‍යනීක වලත් එහෙමමයි. මේකෙදී මෝහ මූලික සිද්දකේ මෝහය අයින් කරනවා. මාර්ග ප්‍රත්‍යයේදී හේතු ප්‍රත්‍යයේදී ප්‍රත්‍යනීක වල මෝහ මූලික සිද්දකේ මෝහය ගන්නවා. එතකොට ඒ තමයි මේ තමයි මාර්ග ප්‍රත්‍යේ 83. මාර්ග ප්‍රත්‍යේ 83. ඊළඟට ප්‍රත්‍ය නිර්දේශයට ගියයින් පස්සේ මග්ගපච්චයෝති. මග්ගපච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශයේ නිर्देशය මෙසේය. මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ටා නානංච රූපානං මග්ගපච්චේන පච්චයෝ. මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. මේ තමයි ප්‍රත්‍ය නිර්දේශයේ මාර්ග ප්‍රත්‍ය සම්බන්ධව පාළිය. මග්ගංගානී කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන්. මාර්ගාංගයෝ මග්ග සම්පයුත්තකානං ධම්මානං. මග්ග සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මාර්ගයේ සමග සම්පයුත්ත ධර්මයන්ටද තං සමුට්ඨානානං ච රූපානං. ඒ මාර්ගාංග සහිත වූ චිත්තුප්පාදේ නිසා ඒ සමග හටගන්න චිත්තජ රූපවලට සහ ප්‍රතිසන්දි කර්මජ රූපවලටද මග්ගපච්චයේන පච්චයෝ. මාර්ග ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මේ මග්ගංගානි කියන එකෙන් ගන්නේ මාර්ගාංග 9. පඤ්ඤා විතරක ආදී මාර්ගාංග 9 තමයි මග්ගංගානි කියලා ගන්නෙ. මග්ග සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ මග්ග සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ සහේතුක සිත් 71යි ඒවයි යෙදෙන චෛතසික 52යි කියන මෙන්න මේ ධර්ම. සහේතුක සිත් 71යි ඒවයි යෙදෙන චෛතසික ධර්ම 52ට තමයි මග්ග සම්පයුත්තකානං ධම්මානං කියන්නේ. ඒකේ අදහස තමයි මාර්ගයේ සමග යෙදුණු ධර්මයන්ට මාර්ගයේ සමග යෙදුණු ධර්මයන්ට කියන අදහස තමයි මග්ග සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ. තං සමුට්ඨානානං ච රූපානං කියලා කියන්නේ සහේතුක චිත්තජ රූප. සහේතුක චිත්තජ රූප සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. තං සමුට්ඨානානං ච රූපානං කියන්නේ සහේතුක චිත්තජ රූප සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප වලට මග්ගපච්චේන පච්චයෝ කියන්නේ මාර්ග ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. මග්ගංගානි ප්‍රඥා විතරකාදී මාර්ගාංග ධර්මයන් මග්ග සම්පයුත්තකානං ධම්මානං. ඒ මාර්ගාංගයන් සමග සම්පයුත්ත වෙච්ච
සහේතුක සිත් 71 සහ ඒවා යෙදෙන චෛතසික 52 කියන මෙන්න මේ ධර්මයන්ටද තන් සමුට්ටා නානංච රූපානං සහේතුක චිත්තජ රූප සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන මෙන්න මේ රූපයන්ටද මාර්ග ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි මේකේ අදහස. සහේතුක චිත්තජ රූප වලට මාර්ගාංග ධර්මයන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රවෘත්ති අවස්ථාවේ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප වලට මාර්ගාංගයන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී පමණයි. එතකොට අපි මේක උදාහරණයක් අරගෙන බලමු. එතකොට මේ මාර්ග ප්‍රත්‍යේ කතා කරන කරුණොත් අපේ මේ චිත්ත සංතානය තුල ක්‍රියා කරන ධර්මයන්මයි මේ වයින් උගන්ලා තියෙන්නේ. අපි උදාහරණයක් විදියට යම් කිසි කෙනෙක් රුවන්වැලි සෑයට ගිහිල්ලා රුවන්වැලි සෑමලුවේ ඉඳගෙන බුදු ගුණ මෙනෙහි කරනවා කියලා අපි හිතමුකෝ. එහෙම නැත්නම් තමන්ගේ නිවෙස් වල ඉඳගෙන බුදු ගුණ මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදු ගුණ මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවකදී යම් කිසි කෙනෙක් සෝමනස්ස සහගත සිතකින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය සිහි කරගෙන හිටියොත් ඒ වෙලාවේදී ඒ సంతානය තුල හටගන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් කියලා අපි උදාහරණයකට ගන්නෙමු. වෙන සිත්වලින් බුදු ගුණ සිහි කරන්න පුළුවන්. මෙතෙන්දී උදාහරණයක් විදියට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. එතකොට මේ සිතේ බුදු ගුණ මෙනෙහි කරන අවස්ථාවක් නිසා විරති චෛතසික 3 සහ කරුණා මුදිතා කියන චෛතසික 5 අයින් කරයින් පස්සේ චෛතසික 33ක් යෙදෙනවා. එතකොට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුද්ධ ගුණස්කන්ධය ආවර්ජනය කරනව නම් ඒ බුදු ගුණ ආවර්ජනය කිරීම වශයෙන් බුදු ගුණ මෙනෙහි කිරීම වශයෙන් සෝමනස්ස සාගත ඥාන සම්පයුත් අසංකාරික චිත්තුප්පාදයක් චිත්ත සංතානය තුල උපදින අවස්ථාවේ මේ වගේ නාම ධර්ම 34ක මේ වගේ නාම ධර්ම 34ක් තමයි ඇති වෙන්නේ. එතකොට මේ නාම ධර්ම 34 තුල අපි ගත්තොත් මේ නාම ධර්ම 34 තුල තියෙනවා ප්‍රඥාව පඤ්ඤා. ඊළඟට මේ නාම ධර්ම අතර තියෙනවා විතරකය. විරති චෛතසික 3 මේ අවස්ථාවේදී යෙදිලා නැහැ. ඊළඟට මේවයි තියෙනවා වීරිය, සති, ඒකග්ගතා. එතකොට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය ආවර්ජනය කරනකොට බුදු ගුණ මෙනෙහි කිරීම වශයෙන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික චිත්තුප්පාදයක් අපේ චිත්තසංතානය තුළ උපදින අවස්ථාවේදී මෙන්න මේ මාර්ගාංග 5 උපදිනවා. එතකොට මග්ගංගානි කියලා කියන්නේ මෙන්න මේ අපේ සිත සමග උපදින මේ මාර්ගාංග ධර්මයන්ට. මග්ග සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මෙන්න මේ මාර්ගාංග ධර්මයන් සම්පයුත්ත ධර්මයන්ට. එතකොට මේ මාර්ගාංග සම්පයුත්ත ධර්ම තමයි සම්පූර්ණ චිත්තුප්පාදයම තමයි මග්ග සම්පයුත්ත ධර්ම වෙන්නේ. සම්පූර්ණ චිත්තුප්පාදයම තමයි මග්ග සම්පයුත්ත ධර්ම වෙන්නේ. හැමතැනම එහෙමයි. මග්ග සම්පයුත්ත ධර්ම කියනකොට මුළු චිත්තුප්පාදය නිතරම ලැබෙනවා. සම්පූර්ණ චිත්තුප්පාදයම තමයි මග්ග සම්පයුත්ත ධර්ම වෙන්නේ. මග්ග සම්පයුත්ත කානං ධම්මානං කියන්නේ මේ සම්පූර්ණ චිත්තුප්පාදයට. මග්ගංගානි කියලා කියන්නේ මේ ප්‍රඥා, විතර්ක, විරිය, සති, ඒකග්ගතා කියන පරමාර්ථ ධර්මයන්ට
මග්ග සම්පයුත්තකානං ධම්මානං කියන්නේ සම්පූර්ණ චිත්තුප්පාදයට චිත්ත චෛතසික ධර්ම සමූහයටම. තන් සමුට්ඨානානං ච රූපානං කියන්නේ මේක ප්‍රවෘත්ති අවස්ථාව නිසා දැන් මේ සිතේ අලෝභ අදෝ සමෝහ කියන තුනම යෙදෙන නිසා මේක සහේතුක සිතක්. මේ සිත නිසා උපදින චිත්තජ රූප වලට කියනවා සහේතුක චිත්තජ රූප කියලා. එතකොට බුදු ගුණ ආවර්ජනය කරන වෙලාවේ තන් සමුට්ඨානානං ච රූපානං කියලා කියන්නේ මේ චිත්තුප්පාදේ නිසා හටගන්න චිත්තජ රූපවලට. මග්ගපච්චේන පච්චයෝ කියන්නේ මාර්ග ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. එතකොට මේ චිත්තුප්පාදයේ තුල තියෙන මේ ප්‍රඥා ආදී මාර්ගාංග ධර්මයන් සම්පූර්ණ චිත්තුප්පාදයට සහ ඒ චිත්තුප්පාදේ නිසා උපදින චිත්තජ රූපවලට මාර්ග ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ. එතකොට මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ කියලා කියන්නේ අපේ ජීවිතය තුල සහේතුක සිත් උපදින සෑම අවස්ථාවකදීම මේ මාර්ග ප්‍රත්‍යේ උපකාරය ලැබලා තමයි ඒ සියලුම සහේතුක චිත්තුප්පාද උපදින්නේ. එතකොට මේ විදිහට අපේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙන ධර්ම තමයි මේ මාර්ග ප්‍රත්‍ය විදියට අපි කතා කරන්නේ. ඊළඟට අකුසල වලට උදාහරණයක් අපි ගත්තොත් අකුසල වලට අපි උදාහරණයක් ගත්තොත් යම් කිසි කෙනෙක් සතෙක් මරනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ඇඟේ වහලා ඉන්න මදුරුවෙක් මරනවා. තමන්ගේ ඇඟේ වහලා ඉන්න මදුරුවෙක් මරනවා. මෙන්න මේ මදුරුව මරණ අවස්ථාවේ ඒ මදුරුව මරණ පුද්ගලයා තුල ඇති වෙන්නේ දෝමනස්ස සාගත පටිඝ සම්පයුත් අසංකාරික සිතක්. දෝමනස්ස සාගත පටිඝ සම්පයුත් අසංකාරික සිතක්. දෝමනස්ස සාගත පටිඝ සම්පයුත් අසංකාරික සිතක්. එතකොට ඉස්සා මච්චරිය කුක්කුච්ච ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මෙන්න මේ චෛතසික තුන ඒ අවස්ථාවේ දෙන්නේ මදුරුවෙක් මරණ අවස්ථාවේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික තුන යෙදෙන්නේ නැති නිසා මේ සිතේ යෙදෙන්නේ චෛතසික 17යි. මදුරුව මැරීම වශයෙන් උපදින චිත්තුප්පාදයේ තුල යෙදෙන්නේ චෛතසික 17යි. 17 කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. ඊළඟට විතක්ක විචාර අධිමොක්ක විරිය ඡන්ද. විතක්ක විචාර අධිමොක්ක විරිය ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික 5යි. ප්‍රීතිය යෙදෙන්නේ දෝමනස්ස සාගත සිතක් නිසා. එතකොට අන්‍ය සමාන චෛතසික 12යි. මෝහ චතුස්කයයි. මෝහ චතුස්කය කියන්නේ මෝහයිරික අනොත්තප්ප උද්දච්ච කියන මෝහ චතුස්කය. ඊළඟට ද්වේෂයයි. ද්වේෂ චෛතසිකයයි. එතකොට මෙන්න මේ චෛතසික 17 තමයි මදුරුවෙක් මරණ අවස්ථාවේ උපදින්නේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. පීතිය වර්ජිත ප්‍රකීර්ණක චෛතසික 5යි. මෝහ චතුස්කයයි. ද්වේෂයයි. ද්වේෂයයි කියන මෙන්න මේ චෛතසික 17 තමයි ලැබෙන්නේ. එතකොට මේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික චිත්තුප්පාදය ගත්තයින් පස්සේ ඔක්කොම නාම ධර්ම ඒ වෙලාවේ තියෙනවා නාම ධර්ම 18ක්. මෙන්න මේ නාම ධර්ම 18 අතරින් මාර්ගාංග වෙන් කර ගන්නට ඕන. මාර්ගාංග ගත්තයින් පස්සේ විතර්කය මේ සිතේ යෙදෙන විතර්කය. ඊළඟට මේ සිතේ යෙදෙනවා වීරිය චෛතසිකය. වීරිය චෛතසිකය. ඊළඟට මේ සිතේ යෙදෙනවා ඒකග්ගතා චෛතසිකය. එතකොට මදුරුවෙක් මරණ අවස්ථාවේදී මදුරුවෙක් මැරීම වශයෙන් හටගන්න දෝමනස්ස සාගත පටිඝ සම්පයුත් අසංකාරික චිත්තුප්පාදය තුල
මග්ගංගානි කියලා කියන්නේ මෙන්න මේ විතක්ක වීරිය ඒකග්ගතා කියන මාර්ගංග තුනට සම්පයුත්තක මග්ග සම්පයුත්තකානං ධම්මානං මග්ග සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මුළු චිත්තුප්පාදයටම තන් සමුට්ඨානානංච රූපානං කියන්නේ චිත්තජ රූපවලට. එතකොට යම් කිසි කෙනෙක් මදුරුවෙක් මරණව නම් ඒ මදුරුව මැරීම වශයෙන් උපදින ද්වේෂ මූලික චිත්තුප්පාදයේ තුල මාර්ගංග විදියට මෙන්න මේ තමයි ලැබෙන්නේ. මග්ග සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මුළු චිත්තුප්පාදයටම තන් සමුට්ඨානානංච රූපානං කියන්නේ චිත්තජ රූපවට. මේ විදියට චිත්තක්ෂණයක් ගානේ සුදුසු පරිදි මේ මාර්ග ප්‍රත්‍යේ බෙදලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි තව කුඩා තොරතුරු ටිකක් කතා කරොත් අපි බලමු කුසලත්තික පඤ්හාවාරයේදී මේ මාර්ග ප්‍රත්‍යේ කොහොමද ලැබෙන්නේ කියලා. එතකොට මුලින්ම කුසල ධම්මා කිව්වයින් පස්සේ කුසාසිත 21යි ඒවා යෙදෙන චෛතසික 38යි. අකුසල ධම්මා කිව්වහම අකුසල සිත් 12යි ඒවා යෙදෙන චෛතසික 27යි. අභ්‍යාගතා ධම්මා කිව්වහම විපාක සිත් 36යි ඒවා යෙදෙන විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි ඒවා යෙදෙන චෛතසික 38යි රූප 28යි නිවන කියන ධර්ම තමයි අභ්‍යාගත ධර්ම. එතකොට අපි වගුව සකස් කරගත්තොත් කුසලත්තිකයට අනුව මාර්ග ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න අපි බෙදා ගන්නට ඕන. එතකොට මාර්ග ප්‍රත්‍ය වෙන්නේ මාර්ගාංග 9. එතකොට මේ මාර්ගාංග 9 සහ මේ කුසල ධම්මා කියන මේ පරමාර්ථ ධර්ම කොටස් දෙක සංසන්දනය කළ සමාන ධර්ම තමයි වෙන් කර ගන්නට ඕන. එතකොට මේ චෛතසික 38 අතර තියෙනවා මාර්ගාංග 8ක්. පඤ්ඤා විතරක විරති චෛතසික 3 වීරිය සති ඒකග්ගතා කියන මාර්ගාංග 8 තමයි කුසල මාර්ග ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කුසල් සිත් 21යි ඒවා යෙදෙන චෛතසික 38යි. අකුසල ධම්මා ගත්තයින් පස්සේ අකුසල ධර්ම සහ මේ මාර්ග අංග 9 කියන එක සංසන්දනය කළ බැලුවයින් පස්සේ අකුසල මාර්ගාංග 4යි. ඒ තමයි විතරකය, වීරිය, දිට්ඨිය සහ ඒකග්ගතා කියන මාර්ගාංග 4. විතරකය, ඒකග්ගතාව, දිට්ඨිය, වීරිය කියන මාර්ගාංග 4. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අකුසල සිත් 12යි ඒවා යෙදෙන චෛතසික 27යි. එතකොට ප්‍රත්‍යෝත්පන්න තෝරනකොට සහේතුක සිත් 71යි චෛතසික 52යි සහේතුක චිත්තජ රූපයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයි කියන මෙන්න මේ මාර්ග ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම සමග සංසන්දනය කළ තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන් කරගන්නේ. මේ ප්‍රත්‍ය ධර්ම වෙන් කරගන්නේ මාර්ග ප්‍රත්‍ය සහ මේ තිකමාතිකාව සංසන්දනය කළ තමයි ප්‍රත්‍ය වෙන් කරගන්නේ. ඊට පස්සේ අභ්‍යාගත කියන එක කොටස් දෙකක් තියෙනවා. ප්‍රවෘත්ති අවස්ථාව සහ පටිසන්ධි කියලා. ප්‍රවෘත්ති අවස්ථාව සහ පටිසන්ධි කියලා අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රවෘත්ති අවස්ථාවේදී මාර්ග ප්‍රත්‍ය වෙන්නේ මෙතන අභ්‍යාගත විපාක සිත් 36න් අහේතුක විපාක සිත් අයින් කරයින් පස්සේ අහේතුක විපාක සිත් තියෙනවා 15ක්. අහේතුක විපාක සිත් තියෙනවා 15ක්.
අහේතුක විපාක සිත් 15ක් තියෙනවා. 36න් 15ක් අඩු කරයින් පස්සේ 21යි. සහේතුක විපාක සිත් තියෙනවා 21ක්. මේ ක්‍රියාසිත වලින් අහේතුක ක්‍රියාසිත 3 අයින් කරයින් පස්සේ සහේතුක ක්‍රියාසිත තියෙනවා 17ක්. එතකොට මෙන්න මේ සහේතුක විපාක සිත් 21 සහ සහේතුක ක්‍රියාසිත 17 තුල යෙදෙන මාර්ගංග 9. මාර්ගංග 8. මිච්ඡාදිට්ඨිය යෙදෙන්නේ නැති නිසා මාර්ගංග 8 තමයි මාර්ග ප්‍රත්‍ය වෙන්නේ. මාර්ග ප්‍රත්‍ය වෙන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සහේතුක විපාක සිත් 21යි සහේතුක ක්‍රියාසිත 17යි ඒවයි යෙදෙන චෛතසික 37යි සහේතුක චිත්තජ රූපයි. සහේතුක චිත්තජ රූපයි. ප්‍රතිසන්දි අවස්ථාවේදී ලැබෙන්නේ මේ වයින් ප්‍රතිසන්දි සහේතුක ප්‍රතිසන්දි තියෙනවා 17ක්. ඔක්කොම ප්‍රතිසන්දි සිත් 19යි. මේ ප්‍රතිසන්දි 19න් අහේතුක ප්‍රතිසන්දි දෙකක් අඩු කරයින් පස්සේ සහේතුක ප්‍රතිසන්දි සිත් තියෙනවා 17ක්. මෙන්න මේ සහේතුක ප්‍රතිසන්දි සිත් 17 යෙදෙන මාර්ගංග 5. මොකද විරති චෛතසික 3 ප්‍රතිසන්දි අවස්ථාව යෙදෙන්නේ නැති නිසා මාර්ගංග 5යි ප්‍රතිසන්දි අවස්ථාව ලැබෙන්නේ. එතකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සහේතුක ප්‍රතිසන්දි 17 සහ ඒවයි යෙදෙන චෛතසික 35 සහ ප්‍රතිසන්දි කර්මජ රූප. එතකොට මේ තමයි මාර්ග ප්‍රත්‍යයට අදාළ කුසලත්තිකයේ ප්‍රත්‍යෝත්පන්න කියන ඒවා. එතකොට මේක අනුසාරයෙන් අපිට පඤ්හාවාර පාළිය ගොඩනගන්න පුළුවන්. පඤ්හාවාර පාළිය ගොඩනගනකොට පඤ්ඤාවාර පාළිය ගොඩනගනකොට විදි පාළිය අනුවාද පාළිය කියලා කොටස් දෙකක් තියෙනවා. පඤ්ඤාවාර පාළිය ගොඩනගනකොට විදි පාළිය අනුවාද පාළිය කියලා කොටස් දෙකක් තියෙනවා. එතෙන්දී මේ විදි පාළිය ගොඩනගන්නේ මේ මාතිකා පද ප්‍රයෝජනයට ගනිමින් අනුවාද පාළිය ගොඩනගන්නේ මේ ස්වરૂපාර්ථ කොටස පරමාර්ථ ධර්ම කොටස ප්‍රයෝජනයට ගනිමින්. එතෙන්දී ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය කියලා කොටස් 3ක් තියෙනවා. එතෙන්දී ප්‍රත්‍ය සඳහා පාවිච්චි කරන්නේ පඨමා විභක්තිය, ප්‍රත්‍යෝත්පන්න සඳහා පාවිච්චි කරන්නේ චතුත්ථි විභක්තිය, ප්‍රත්‍ය ශක්තිය සඳහා පාවිච්චි කරන්නේ තතියා විභක්තිය. එතකොට පළවෙනි එක තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ. කුසලානි මග්ගංගානි සම්පයුත්තකානං ඛණ්ඩානං මග්ගපච්චයේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ කුසලානි මග්ගංගානි සම්පයුත්තකානං ඛණ්ඩානං මග්ගපච්චයේන පච්චයෝ. ඊළඟට මේ කුසල මාර්ගංගයන් මේ චිත්තජ රූපවලට ප්‍රත්‍ය වෙනවා. ඒ සඳහා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ. කුසලානි මග්ගංගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ගපච්චයේන පච්චයෝ. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ කුසලානි මග්ගංගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ගපච්චයේන පච්චයෝ. ඊළඟට එකම අවස්ථාවේදී මේ කුසල මාර්ගංගයන් සම්පයුත්ත චිත්තචෛතසිකවට සහ චිත්තජ රූප කියන දෙකටම එක විටම ප්‍රත්‍ය වෙන නිසා කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ.
කුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. ඒ වගේම අකුසල මාර්ගංගයන් අකුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙනකොට අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං මග්ගපච්චේන පච්චයෝ. ඊළඟට මේ අකුසල මාර්ගංග ධර්මයන් චිත්තජ රූප වලට උපකාර කරන නිසා අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ගපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ගපච්චේන පච්චයෝ. ඊළඟට මේ අකුසල ධර්මයන් සම්පයුත්ත ධර්මයන්ට සහ චිත්තජ රූප කියන දෙකටම එකම අවස්ථාවේ උපකාර කරන නිසා අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. ඊළඟට අභ්‍යාකත ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න සඳහා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. මෙතන විපාක සිත් සහ ක්‍රියා සිත් වල කියන කොටස් දෙකම තියෙන නිසා විපාක අභ්‍යාකතානි කිරිය අභ්‍යාකතානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. ඊළඟට ප්‍රතිසන්දි අවස්ථාවට පටිසන්ධික්ඛනේ කියලා විශේෂණ පදයක් දානවා. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං මග්ගපච්චේන පච්චයෝ. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං මග්ගපච්චේන පච්චයෝ. එතකොට මේ විදියට තමයි මාර්ග ප්‍රත්‍යේ පඤ්ඤාවාර විභංග පාළිය කුසලත්තිකයට අනුව සකස් කරන්නේ. නැවත අපි පාළිය මතක් කරගත්තොත් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. කුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං මග්ගපච්චේන පච්චයෝ. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. කුසලානි මග්ගංගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ගපච්චේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. කුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං මග්ගපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි චිත්ත සමුට්ඨානානං රූපානං මග්ගපච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. අකුසලානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස මග්ගපච්චේන පච්චයෝ. විපාක අභ්‍යාකතානි කිරිය අභ්‍යාකතානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතානි මග්ගංගානි සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං මග්ගපච්චේන පච්චයෝ.
එතකොට සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප වලට ප්‍රත්‍ය වෙන විදිය මෙතන දක්වලා තියෙනවා. එතකොට මේ තමයි මාර්ග ප්‍රත්‍යයට අදාළ පඤ්ඤාවාර විභංග පාළිය. එතකොට මේකේ විධිපාලි 7ක් තියෙනවා කියලා කියන්නේ මාර්ග ප්‍රත්‍යයට අදාළ ප්‍රශ්න අතුරෙන් ප්‍රශ්න 7කට පිළිතුරු 7ක් ලැබෙනවා කියන එකයි. ඒ පිළිතුරු 4 සුද්ධ සංඛ්‍යාව ගන්නකොට අපි ගන්නේ මග්ගේ සත්ත. එතකොට මග්ගේ සත්ත කියලා කියන්නේ මග්ගේ කියලා කියන්නේ මාර්ග ප්‍රත්‍යෙහි සත්ත කියලා කියන්නේ මේ වගේ පිළිතුරු වශයෙන් ලැබෙන පාළි කොටස් 7ක් විධිපාලි 7ක් ලබ්බන්ති ලැබෙති කියන එකයි අදහස. මග්ගේ සත්ත කියලා කියන්නේ මාර්ග ප්‍රත්‍යෙහි විසර්ජන පාළි කොටස් 7ක් ලැබෙනවා කියන එකයි. එතකොට මේ තමයි මාර්ග ප්‍රත්‍යයට අදාළ කරුණු කිහිපයක්. ඊළඟට ගාථාව තමයි මග්ගපච්චේ ඥානේන චබ්බන්න රන්සි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං. මග්ගපච්චේ ඥානේන මාර්ග ප්‍රත්‍ය ඥානයේ කරන කොටගෙන චබ්බන්න රන්සි බාසුරං හටගත්තා වූ නීල පීතාදී ශවණක් ගන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් බබලමින් වැඩ සිටින සබ්බ දස්සාවින් සියලු ධර්මයන් අතේ තියෙන නෙළුම් ගෙඩියක් අතේ තියෙන නෙල්ලි ගෙඩියක්සේ දැකීමට සමත් සර්වඥතා ඥානයෙන් යුතු සම්බුද්ධං බුදුරජාණන් වහන්සේට වන්දාමි වන්දනා කරමි පූජයාමි පූජා කරමි කියන එකයි අදහස. එහෙමනම් අද දවසේදී ධර්ම දේශනාවට අදාළ කාලය අවසන් නිසා ඊළඟට තිබෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාව. තෙරුවන් සරණ අපේ ආසතුන් වහන්සේ. සනසාසරයි මට තියෙන ප්‍රශ්නේ මේ අර දැන් මානවත්වයේ අර්ථකථනයේදී කියවෙන්නේ සුගති දුර්ගති යන්ට නිර්වාණයට පැමිණීම වශයෙන් ශක්තිය කියලා. ඒක අවසරයි ක්‍රියාසිතේ කොහොමද සයන්ස් එක මාර්ග ශක්තියක් විදිහට ලැබෙන්නේ කියන ප්‍රශ්න පොඩ්ඩක් ආවා. ඔව්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ අපේ ආසතුන් මේ බොහොම ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මේ අපේ ආසතුන් එතෙන්දී අර නිර්වචනයේදී මේ ගන්නේ කුසල අකුසල සිත් වල තමයි විශේෂයෙන්ම ඒ නිර්වචනයට අදාළ වෙන්නේ. දැන් ක්‍රියාසිත වල සහ විපාක සිත් වල යෙදෙන මාර්ග අංගත් මාර්ග ප්‍රත්‍ය විදියට විස්තර කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා ප ဋ ාණේ. ඒක අපේ ආසතුන් සලකන්නේ දැන් කුසල සිත් වල සම්මාදිට්ඨිය යම් ආකාරයකින් යෙදෙනවා නම් ඒ කියන්නේ දැන් සම්මා දිට්ඨිය ගත්තොත් ඒකේ ලක්ෂණය තමයි සම්මා දස්සන ලක්ෂණා සම්මා දිට්ඨි. ඒ කියන්නේ මනාකොට දැකීම කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. මෙන්න මේ කුසල සිත්වල යෙදෙන ලක්ෂණයෙන්ම ක්‍රියාසිත්වල සහ විපාක සිත්වල යෙදෙන ධර්මවලත් අර කියන ලද ලක්ෂණයන් යුක්ත නිසා ඒවත් මාර්ග ප්‍රත්‍ය හැටියට ගන්නව කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. අපේ ආසතුන් රේරුකාන් සාන්නසේ පොතෙත් විස්තර කරලා තියෙනවා ඒ කාරණාව. එහෙමයි සන්නස අර අර්ථකථනය විතරයි කියලා තියෙනවා. ඔව්. නමුත් ඒ විදිහට සලකා ගන්න සාස. තෙරුවන් සරණයි ආසතුන් ප ဋ ාණ සම්නේ තිබුණා ආසතුන් ප ဋ ාණ සම්නේ තිබුණා. එහෙමයි සාස ඒක කියලා නෑ. ඔව් ප ဋ ාණ සම්නේ විස්තර කරලා තිබ්බා. එහෙමයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආසතුන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්තයා. අවසරයි. උපවහන්සේ පසුගිය සතියේ කරේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන කොමනයි ධ්‍යාන ප්‍රත්‍ය ගැන කරලා අපේ මහත්තයා මේ අපේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අසනීප තත්වයෙන් හිටපු නිසා මේ අඟහරුවාදා මම කරා පන්තිය. ඒක මට නම් අසුබස් වෙන්න කමන්නේ. ඒක YouTube එකෙන් බලන්න පුළුවන් මහත්මයා. හොඳයි ස්වාමී.
අනිත් ප්‍රශ්නේ මේ ඔබ වහන්සේ මාර්ගපත්‍ය ගැන කතා කරන පත්‍ය නීකවල දිකියුවා ඡන්දේ වර්ගිත අන්‍ය සමාන චෛතසික 12 කියලා. ඔව්. ඒ ඡන්දේ වර්ගිත වෙන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ අපේ මහත්මය ඡන්දේ වර්ජිත කියලා කියන හේතුව තමයි ඡන්දය යෙදෙන සිත් දක්වනකොට ඡන්தோ අහේතුක මෝමෝහ වජ්ජිත චිත්තේසු. ඒ කියන්නේ ඡන්ද චෛතසිකය යෙදෙන්නේ අහේතුක මෝමෝහ වජ්ජිත චිත්තේසු. ඒ කියන්නේ අහේතුක සිත් 18යි මෝහ මූලික සිත් 2යි කියන මේ සිත් 20 අත්හැරලා ඉතුරු සිත් 69 තමයි ඡන්ද චෛතසිකය යෙදෙන්නේ. එතකොට අහේතුක සිත්වල කිසිදු සිතක ඡන්දය යෙදෙන්නේ නැති නිසා තමයි වර්ජිත කියලා කිව්වේ. එතකොට අනිත් සිත් හත්පේකත් උපදිනකොට ඡන්දය හට ගන්නවද අන්‍ය සමාන? මෝහ මූලික සිත් දෙකේ ඡන්දය යෙදෙන්නේ නැහැ මහත්මයා. ප්‍රණාත අනිත් ප්‍රශ්නේ දැන් මේ අපි විරති චෛතසිකයක් හට ගන්න කුසලයක් කරන වෙලාවේදී ඒ වෙලාවේදී මාර්ගාංග 6ක් ලැබෙන්නේ. ඔව් ඒ වෙලාවට මහත්මයා මාර්ගාංග 6ක් ලැබෙනව ලෞකික සිතක් නම් ලෝකෝත්තර සිත් වෙන මාර්ගාංග 8ම යෙදෙනවා. ඔය ඒ මාර්ගඵල අවස්ථාවේ තමයි මාර්ගාංග 8ම යෙදෙන්නේ. ඔව් ඔව්. ඔව්. ඊපස්සේ වැඩිම ලැබෙන්නේ විරති චෛතසිකයක් හට ගන්න කුසල් සිතක. ඔව් ලෞකික අවස්ථාවේදී වැඩිපුරම ලැබෙන්නේ විරති චෛතසිකයක් හට ගන්න කුසල් සිතක. ඔව් ඕකේ. බොහොම පැහැදිලි සර්නාස. තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි හඳුරන්නේ. තෙරුවන් සරණයි. හඳුරන්නේ මට තේරුම් ගිය විදිය හරිද කියලා අපිට දැනගන්නයි මේ අවශ්‍ය වෙන්නේ. මේ හඳුරවරක් කිව්වනේ දැන් බුදු ගුණක් හිතද්දී සිතයි චෛතසික 33යි. ඒ වගේම අර මధుරුවෙක් වහද්දී මේ රක්ෂක සිත ක්‍රියාත්මක වෙලා සිතයි චෛතසික 17ක් එතන මේ එනවා කියලා. ඒතකොට හඳුනේ මට එතන තේරුම් ගත්ත විදියක් තමයි දැන් චෛතසික ප්‍රමාණය දැන් කුසල සිත් ප්‍රමාණය වැඩිනේ. අතන අඩුයි. ඒ හේතුව හින්දාද කියන්නේ කුසලය අකුසලයට වඩා බලවත් කියලා හඳුන්වන එක ගත්තොත් හරිද හඳුනන්නේ දැන්? ඒකත් එක හේතුවක් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල සිත් වලට වැඩිය වැඩිපුර ධර්ම ගානක් යෙදෙනවා කියන එක එක හේතුවක් විදියට ගන්න පුළුවන්. හරි හරි අනිත් පස්සේ මේ හඳුනන්නේ දැන් අකුසල් සිත් 12න් හඳුනන්නේ මේ ප්‍රතිසන්දිදා සාමාන්‍ය අපිට නියතම කියන්න පුළුවන් ප්‍රතිසන්දිදායක විය හැකි කියලා දිට්ඨිගත ඒ සිත් දෙක විතරද හඳුනන්නේ නැත්නම් 12න්ම පුළුවන් පායක් තියනවාද? උපේක්ඛාසගත උද්දච්ච සම්පයුත්ත සිත අත්හැරලා ඉතුරු අකුසල සිත් 11න් ප්‍රතිසන්දි විපාක ලබා දෙන්න පුළුවන්. ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ නැත්තේ උපේක්ඛාසගත උද්දච්ච සම්පයුත්ත චිත්තුප්පාදයේ පමණයි. කොහොමද කිසාස නිර්වාණ බෝධියම ලැබේවා තෙරුවන් සරණයි හඳුනන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ අර දේශනා කරේදී අවසානයේ අර උදාහරණ දෙකක් වගේ බුදු ගුණ මෙනෙහි කරන එකයි මధుරව මරණ වෙලාවේ එන එතන මාර්ගාංගයි එතන ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ බුදු ගුණ සජ්ජායනා කරමින් මෙනෙහි කරනවා නේද සම්මා වාචා කියන විදිහට චෛතසිකේ නේද ස්වාමීන් වහන්සේ? සම්මා වාචා කියන එක මෑනියෝ කොටස් තුනකට අර්ථ කතනය කරලා තිනවා. ඒ කියන්නේ චේතනා සම්මා වාචා, විරති සම්මා වාචා, කතා සම්මා වාචා කියලා මට මතක හැටියට කොටස් තුනක් තියෙනවා. අපි මේ විරති චෛතසිකය විදියට කතා කරන සම්මා වාචා කියන චෛතසිකේ මෑනියෝ ඒ අවස්ථාවේ යෙදෙන්නේ නැහැ. ඒක කතා සම්මා වාචා කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර විරති චෛතසිකේ සම්මා වාචා කියන විරති චෛතසිකේ යෙදෙන්නේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන මේ වචී දුස්චරිතයෙන් වැළකීම් වශයෙන් හට ගන්න අවස්ථාවලදී තමයි. එහෙමනම් සෝනන්ස ඒකම තමයි අනිත මధుර මරණ වෙලාවේ සම්මා කම්මන්ත එන්නේ නැති එතනත් ඇති ඔය වගේම තුන් ආකාරයක් නේද ස්වාමීන් වහන්සේ? ඒකෙත් ඒ විදිහට කොටස් තුනකට විස්තර කරනවා මෑනියෝ. ඒක අදමයි ස්වාමීන් වහන්සේ ඒ වගේ ඒවා කොහෙද ස්වාමීන් වහන්සේ තේරෙන්නේ? ඒ කාරණාව නම් මෑනියෝ පරමත්ත දීපණිය කියලා පොතක් තියෙනවා. ඒ පොතේ තමයි විරති චෛතසික විස්තරය සඳහන් වෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි බොහෝම පිං. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තාරක මහත්තයා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යනීක කොටසදී අර ඡන්දය වර්ජිත මේ අන්‍ය සමාන 12 ගන්න කියන එකේ තේරුම ස්වාමීන් වහන්සේ එතන ඒ ලැබෙන චෛතසික 12ම කියන්නේ ප්‍රත්‍යයෙන් දායකත්වයක් ලැබෙන්නේ නැහැ කියන එක කියලාද ගන්න ඕනේ සයින්ස් ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. තාරක මහත්තයා ඒ අදහස තමයි කියන්නේ දැන් ඡන්ද වර්ජිත අන්න සමාන චෛතසික 12 කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අහේතුක සිත් 18 ගත්තයින් පස්සේ අපි උදාහරණයක් විදිහට ගනිමුකෝ චක්කු විඥාන සිත. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය ගන්නකොට මේ චක්කු විඥාන සිතයි ඒ සමග පස්ස වේදනා ආදී සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි කියන නාම ධර්ම 8ක චිත්තුප්පාදයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ චිත්තුප්පාදය තුල මාර්ග කෘත්‍ය කරන මාර්ගාංගයන් යෙදෙන්නේ නැති නිසා මේ චක්කු විඥාන චිත්තුප්පාදය මාර්ග ප්‍රත්‍යනීකයි. ඒ වගේම තමයි දැන් උපේක්ඛාසගත සම්තීරණ සිත ගත්තොත් උපේක්ඛාසගත සම්තීරණ සිතේ චෛතසික 10යි යෙදෙන්නේ. එතකොට ඒ චෛතසික 10යි සිතයි ගත්තයින් පස්සේ නාම ධර්ම 11යි. මෙන්න මේ නාම ධර්ම 11 කියන චිත්තුප්පාදය හට ගන්න අවස්ථාවේ මාර්ග කෘත්‍ය කරන මාර්ගාංගයන් සම්පයුක්ත වෙන්නේ නැහැ. එතකොට ඒ මාර්ග ප්‍රත්‍ය වෙන ධර්මයන් යෙදෙන්නේ නැති හින්දා ඒ චිත්තුප්පාදය මාර්ග ප්‍රත්‍යනීකයි. එතකොට අර ප්‍රත්‍යනීක කියලා කියනකොට මහත්මයා ඔක්කොම පොදුවේ එකතු කරලා තමයි කියන්නේ. දැන් සිත් වශයෙන් ගත්තාම සිත් ඔක්කොම 89යි. මේ සිත් 89න් මාර්ග කෘත්‍ය කරන මාර්ගාංගයන්ගේ උපකාරය නොලැබ හටගන්න සියලුම සිත් තමයි අහේතුක සිත් 18. එතකොට චෛතසික ගත්තයින් පස්සෙත් මාර්ග ප්‍රත්‍ය උපකාරය නොලබන චෛතසික යෙදෙන්නේ මේ අහේතුක සිත් 18 සමග හටගන්න චෛතසික පමණයි. සහේතුක සිත් සමග හටගන්න සියලුම චෛතසික මාර්ග ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. මාර්ග ප්‍රත්‍ය උපකාරය නොලබන චෛතසික යෙදෙන්නේ අහේතුක සිත් 18 විතරයි. එතකොට අහේතුක සිත් 18 යෙදෙන සියලුම චෛතසික එකතු කරලා තමයි 12 කියලා දාලා තියෙන්නේ. එතකොට ඒවයි මාර්ග කෘත්‍ය කරන මාර්ගාංග යෙදෙන්නේ නැති නිසා අහේතුක චිත්තුප්පාද 18 හැම වෙලාවෙම මාර්ග ප්‍රත්‍යනීකයි. එතකොට සයනස මේ අපිට මේ කතාව ගන්න වෙන්නේ අහේතුක සිත් 18 සම්බන්ධව කියලා තමයි ගන්න ඕනේ නේද? හරියටම හරි. අහේතුක සිත් 18 යෙදෙන චෛතසික 12 තමයි ගන්නෙ. ඒක හරියයි. හොඳටම පැහැදිලි වුණා සයනස. ඔව්. ගොඩක් පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තාරක මහත්තයා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියෝ. අදිමුඛ චෛතසිකය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. අදිමුඛ කියලා කියන්නේ මෑණියෝ යම්කිසි අරමුණක් ගන්නකොට ඒ අරමුණේ ස්ථාවරව පිහිටන ස්වභාවයට තමයි අදිමුඛ කියලා කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තම තමන්ගේ චිත්ත සංතානවල කුසලාදී ධර්ම දියුණු කරගෙන කෙලවර අපි හැම දිනම බලාපොරොත්තු වෙන උතුම් වූ නිවනින් සැනසීම සඳහා අද දවසේදී රැස් කර ගන්නා ලද සියලුම කුසල ධර්මයන් හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පඤ්ඤාවාර පාළය සහ ප්‍රත්‍ය නිර්දේශ පාළය කියන මේ දෙකේ PDF එක අවශ්‍ය පින්වතුන් ඉන්නව නම් ගෲප් එකට දාලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු